හොඳයි කවුරුත් එක්ක සාදුකාරයක් දෙන්න. නැවත වරක් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්සේ සුනන්තු සග්ගේ මුක්ඛං ධම්මස්ස වෙන කාලෝ අයං බදංඛා ධම්මස්ස වෙන කාලෝ අයං බදංඛා ධම්මස්ස වෙන කාලෝ අයං නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නන්දති පච්චනන්දති අත්ත පුඤ්ඤෝ උභයත්ති නන්දති සෝමෝදති සෝපමෝදති ධීයෝ නන්දති සුභතිං ගතෝ ගෞරවාස්පද අපගේ පඬිත හිල්ලවත්ත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පින්වත් සුජාතා හාමුදුරුවන් වහන්සේ ඒ වගේම නාරද පොඩි හාමුදුරුවන් වහන්සේ යසස්ති පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. සද්ධාකාමී පින්වත්නි, මේ පින්වත් පිරිස අද පොහොය පිළිබඳව මම හිතනවා සෑහෙන විස්තරයක් දන්නවා ඇති. ඒ පිළිබඳව මගේ කාලය මිඩංගු කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් දේශනා කරපු දහම් බිඳක් මම මාතෘකාවට ගත්ත ධම්මපදේන ඒ ගාථාව ඇසුරෙන් දහම් කාරණා ටිකක් දේශනා කරන්නයි සූදානම්. බොහොම හොඳට මේ ධර්මයේ ශ්‍රවණය කළොත් ඒ ආනිසංස දේශනා කරන මේ භික්ෂුන් වහන්සේට ශ්‍රවණය කරන ඔබ හැම දිනාටම මෙලවදීම ලබා ගන්න පුළුවන්. ඒ නිසා මම සමාධි සෝයෙන් යුතුව මගේ හිත තැම්පත් කරගෙන බොහොම හොඳට මේ දේශනාව ශ්‍රවණය කරනවා කියන හිත ඇති කර ගන්න ඕන.
බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට දුන්නු මේ දහම සියලු දෙව් බඹුන් සහිත සියලුම බ්‍රහ්මයන් අරූපී බ්‍රහ්මයන් සහිත සියලුම මිනිස්යන්ට මිනිස්යා කියන සත්‍යයට තමයි විශේෂයෙන් මේ ධර්මය හොඳට අහන්න භාග්‍යවන්තකම ලැබිලා තියෙනවා. දැන් ඔබ හැමදෙනාමත් හොඳ මනුස්ස ආත්මයක් ලැබලා උප්පත්තිය ලැබලා තියෙනවා. ඒ නිසා තමන්ගේ විමුක්තිය තමා තුළින්ම තමයි මතු කර ගන්න ඕන. ඒ මාවත බුදුහාමුදුරුවෝ බොහෝම හොඳට මහා කරුණාවෙන් දේශනා කළා. ඒ දේශනා කරපු දේශනාව හිතට ග්‍රහණය කරගන්න ඕන. සුනාත ධාරේත චරාත ධම්මේ. ඒ ධර්මය තමන්ගේ ජීවිතේට ඔසුවක් කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ සිටින ජීවක වෛද්‍යවරයා. මේ වෛද්‍යවරයාගේ ඔසුව හොඳට තමන් හිතේ අචල ප්‍රසාදය ඇති කරගෙන විශ්වාසයක් කියන එක තියෙනවා. ධර්මයේ කියන්නේ ඒ විශ්වාසය ඇති කරගෙන ඒ ධර්මයේ ශ්‍රවණය කරනවා නම් තමන්ට පුළුවන් නිර්වාණය පසක් කරගන්න මාවත සුද්ධ කරගෙන යන්න. අපි හැම මොහොතකදීම තමා තුළින් තමා දකින්න ඕන. එහෙම දකින්නවද? දකින්න තමයි තමන්ගේ අඩුපාඩුකම් අඳුනගෙන යහපත් පැත්තට යොමු වෙලා තමන්ගේ ජීවිතේ ධර්මානුකූලව ගොඩනගාගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න එහෙම පිළිවෙතක් අනුගමනය කරන ශ්‍රාවකයා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. දැන් බුදුහාමුදුරුවෝ ගිහි ඔබට නිත්‍යපන්සිල් පොහොය අටසිල් එහෙමත් නැත්නම් දස සීලය සමාදන් වෙන්න පුළුවන්. ඒක තමන්ගේ ජීවිතේ ඒ සියලු ප්‍රතිපත්ති ඒ උතුම් සීලය තමන්ගේ ජීවිතේට එකතු කරගෙන තමයි ජීවන රටාව ගෙනියන්න ඕන. ඒක මෙතෙන්ට සීමා කරන්න හොඳ නැහැ. දැන් බලන්න මම මෙතෙන්ට ඉතරද මං සිල් සමාදන් වෙලා මේ ගේට්ටුවෙන් එළියට යනකොට ඒ පිළිවෙත මගෙන් බැහැර වෙනවා නම් හරියට හොද මඩේ දැම්ම වගේ.
එහෙම නෙමෙයි බුදුහාමුදුරු දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගය. ලෞකික ආර්ය අෂ්ටාංග මාර්ගය නෙමෙයි. ලෞකික පැත්ත තුලින් තමන්ට දන් දෙනවා, සිල් සමාදන් වෙනවා, භාවනා කරනවා, තමන්ගේ ඒ යුතුයකම් කොටස් ඉෂ්ට කරනවා. හැබැයි එතන තියෙන්නේ යම් බලාපොරොත්තුවක් ඇත්තුව කරන පිළිවෙතක්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඊට වඩා ගැඹුරෙන් මේ සංසාර බය දැකලා සංසාර හරිම බයයි පින්නේ. ඒ නිසානේ මේ භික්ෂුන් වහන්සේ ඔබ හැමදෙනාම මේ සංසාරේ මොකක් නිසාද? මුලාව නිසා. ඒ මුලාවෙන් බැහැර වෙලා නොමුලාව කටයුතු කරන්න. හැම ක්ෂණය තුළම අභ්‍යන්තරේ මේ උතුම් ප්‍රතිපදාව තුළ ප්‍රායෝගිකව සතර ඉරියව්වෙන් පිළිවෙත් පුරලා තමන්ගේ අසුද්ධ තැන් තමන් විසින්ම අඳුනගෙන, මොකද තමන් පිළිබඳව දන්නේ තමන් පමණයි. දැන් මේ භික්ෂුන් වහන්සේ පිළිබඳව මේ ඇත්තන්ට සහතිකයක් දෙන්න බෑ. මේ ඇත්තන් පිළිබඳව භික්ෂුන් වහන්සේට සහතිකයක් දෙන්න බෑ. තමාගේ කල්යාණ මිත්‍රයා, තමාගේ ගැළවීම තියෙන්නේ තමන් ළඟයි. ගැළවෙන මාවත තමයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළේ. එහෙනම් මේක තමයි අපි හිතට හොඳට අරගෙන මේ හිත කියන එක තමන් හොඳට පාලනය කරගෙන මේ කුළු හරක මේක හරියට කුළු හරකෙක් වගේ. ඔව්. හැමතිස්සෙම එක එක පැතිකඩ වලට යොමු වෙනවා. අතීතයට යොමු වෙනවා. ඒ අතීතයේ කරපු දේවල් වර්තමානට ගේනවා. ඊට පස්සේ ඒහා සම්බන්ධව අනාගතයේ පිළිබඳව නිමිති පහල කරලා ඒවා ඔස්සේ තමන් ඒවා ඉෂ්ට වෙයිද ඉෂ්ට නොවේද කියන ඒ සැකේ නැමැති බීජය ඇති කරගෙන උනෝක තමයි මේ පුතග්ජන ස්වභාවය. ඒකනේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ සබ්බේ පුතග්ජන උම්මන්ත. උම්මන්තක භාවයෙන් තමයි මේ භික්ෂුව ඇතුළු හැමදෙනාම මේ සංසාරේ පිළිවෙත් පුරේ වැරදිච්ච දේවල් අනන්තයි අප්‍රමාණයි. දැන් බලන්න දැනුත් ඒ විදිහටම ඒ පුරුද්දම ඉස්සරහට තල්ලු කරගෙන යනවද? එහෙමත් නැත්නම් මේ බුදුහාමුදුරු දේශනා කරපු මේ ලෝකෝත්තර මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය තුල හිත පිහිටුවාගෙන සතර ඉරියව්වෙදී තමන් මේ ජීවිතේ තමන් එදිනෙදා
සියලු කටයුතු වලට යොමු වෙන්න නේ. බාහිරේ සියලු කටයුතු වලට යොමු වෙන්න ඕන. ඒ කටයුතු බොහොම හොඳට යහපත් විදියට සිද්ධ කරන්න ඕන. ඒක ධර්මානුකූල වෙන්න ඕන. ඒක Tamanට විතරක් පමණක් නොවේ. ඒක Tamanගෙන් යැපෙන්නේ ඉන්න අයට, Tamanගේ අවට පිරිසට, සෑම දෙනාට හිතසුව පිණිස සිද්ධ වෙන්න ඕන. ඒකෙම සිදු කරන්න උත්සාහ ගන්නවා නම් අන්න ඒක තමයි බුදුහාමුදුරුවන්ගේ අනුශාසනාව. ඒ පිළිවෙත අනුගමනය කරන්න උත්සාහ ගන්න කෙනා දැන් අද සීලයක පිහිටුවා නේද? සිල් සමාදන් වුණා නේද? ඒ සිල් සමාදන් වෙච්ච සීලය, සමාදන් වෙච්ච සීලය කොච්චර දුරට මම ආරක්ෂා කරනවා. ඒ ආරක්ෂා කරන්න පිළිවෙත බුදුහාමුදුරුව අපට හොඳට දේශනා කරලා තියෙනවා. සිහිය පිහිටුවාගෙන කටයුතු කරන්න ඕන. ඒ වගේම ඒ සිහියෙන් යුතුව තමන්ගේ සියලු දෙනාත් එක්කම කරන සම්බන්ධකම් කරන්න ඕන. වරදින්න පුළුවන්. වරදිනකොටම තමන් දකිනවා මට දැන් වැරදුනා. මම දැන් ඉන්නේ මේ වගේ මට්ටමක. තමන් පිළිබඳව දන්නේ තමන්. එහෙනම් මේ සියලු දේවල් තමන් නිරීක්ෂණය කරමින් තමන් විසින් ස්වයං නිරෝධායනක යෙදෙමින් තමන් අනුන් අය පිළිබඳව නෙමෙයි තමන් හොයන්න ඕන. අනුන්ට ඇඟිලි දික් කරන එක නෙමෙයි. තමන් පිළිබඳව තමන් ස්වයං විවේචනයක යෙදෙන්න ඕන. උදේට නැගිට පැදුරේ ඉඳලා රැට නිදා ගන්න යනතුරු තමන් කරන හැම කටයුත්තක්ම යෝනිසෝ මනසිකාරයෙන් කරන්න. එහෙම කරනකොට අර සමාදන් වෙච්ච සීලය දැන් පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා එක සමාදන් වෙනවා. එතකොට දැන් ඒක මම වචනෙට සීමා කරලා ඒක දන්නේ සමම් පමණයි. එහෙම නේද? ඒතර අදත්තාදාන ශික්ෂාපද. ඊළඟ කාමීසු මිච්ඡාචාරා ශික්ෂාපද. මේ කයින් කරන අකුසල. මේව කොච්චර දුරට මම ආරක්ෂා කරනවා. ඒක ආරක්ෂා කරන්නේ තමන්ගේ බුද්ධිය තුලින් තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා තමන්ට ඒ පිළිවෙත තුලින් තමයි ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රතිඥාවක් දෙන එකක් නෙමෙයි. තවත් කවුරුවත් ඉදිරියේ ප්‍රතිඥාවක් දෙන එකක් නෙමෙයි. තමන්ටම ප්‍රතිඥාවක් දෙනවා. තමන් පිළිබඳ තමන් එක්ක ගනුදෙනුවක් තියෙන තමන් කියන්නේ මේ හිත. හිත තමයි මුල් වෙන්නේ පින්වතුනේ. කුසල් කරන්නත් අකුසල් කරන්නත් මුල් වෙන්නේ. එහෙනම් මේ හිත පාලනය කරගැනීමේ දේශනාවක් තමයි ධර්මයක් තමයි බුදුහාමුදුරු දේශනා කළේ. එහෙනම් ඒක තමයි කොච්චර දුරට ආරක්ෂා කරගෙන තමන්ගේ ජීවිතේ ගොඩනගා ගන්නවද කියලා තමන් විසින් තමයි දන්නේ. එහෙම නේද? ඊළඟ වචනයෙන් කරන අකුසල් කීයක් තියෙනවද? 4ක් තියෙනවා. මුසාවාදා එක්ක බොරුවක් කියන්නේ
ඒක සත්‍ය කරන්න. තව බොරු කීයක් කියන්න ඕන. එතකොට මේ හිතට විරුද්ධව හිතට හොරා ඒ බොරුව කියන්න පුළුවන්ද? පුළුවන්ද කියන්නේ? බෑ පින්වතුනි. හිත වද දෙනවා. හිනහා වෙලා හිටියක් මේ හිතේ හැමතිස්සෙම කැකෑරිමින් එනවා. හිත බුරබුරා නගිනවා හෘද සාක්ෂියට එකඟව කටයුතු කරනවා නම් පින්පව් දෙක අඳුනගෙන පවින් බැහැර වෙලා පිනෙහි යෙදිලා කුසලයට බොහොම හොඳට ඒ ප්‍රභාස්තර සිත ඇති කරගෙන කටයුතු කරන කෙනා අර බොරුව කියන එකේ භයංකාරත්වය දකිනවා. බොරු කරන කෙනා පින්වතුනි මේ ලෝකේ ඒ බොරු කියන කෙනාට කරන්න බැරි අපරාධයක්. කරන්න බැරි අපරාධයක්. එයාට පුළුවන් ඕන විදිහට චරිතම වාපා දුසිල්වත් ඉඳගෙන සිල්වත් කියලා පෙන්වන්න පුළුවන්. අසත්‍ය දේම කරලා සමාජ විරෝධී දේවල් කරලා තමන් නිර්දෝෂී කෙනෙක් හැටියට ඉන්න පුළුවන්. එහෙම ඒ සියලු දේවල් දන්නේ කවුද? තමන් විසින්ම. මේ ලෝකේ ස්වභාවය මේක තමයි. මේ කාම ලෝකේ ස්වභාවය ඒක තමයි. ඒ නිසා ඒ බොරුව කියන එක ජීවිතේ කියන්නේ තමන්ගේ ජීවිතේ පූජා කරන ඒ වෙනුවෙන් මම සත්‍යවාදී වෙනවා. මම සත්‍යවාදී වෙලා මම ඒක මගේ පාරමිතාවක් කරගන්නවා. ඒ සත්‍ය බලයෙන් මම සියලු දෙනාට හිතසුව පිණිස මගේ ජීවිතේ කැප කරනවා. මගේ ජීවිතේ පූජා කරනවා. අන්න එතන තමයි තමන් විසින් මතු කරගෙන පිළිවෙත් පුරන්න ඕන. තවත් කෙනෙකුට එක විදිහක් තවත් කෙනෙකුට එක විදිහක් එහෙම පිළිවෙතක් බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. නෑ එහෙම දේශනා කරලා නෑ. සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා සමසද්ධා සමසීලා සමත්‍යාගා සමප්‍රඥා හැම දිනාගේම යහපත. අඩුපාඩුකම් කෙනෙකුගේ තියෙනවා නම් ඒ අඩුපාඩුකම් වල අයිතිකාරයා කවුද? කවුද අයිතිකාරයා? එයාගේ අඩුපාඩුකම් මගේ ළඟ තියෙනවා. මගේ ළඟ තියෙනවා නම් මම මොකද කරන්න ඕන? වහාම ඒක සුද්ධ කරන්න. මා තුලින් මං එයාව විවේචනය කර මං එයාට දොස් නග දැන් බලන්න ඕන මේ ඇත්තෝ මම එහෙමද මෙතෙක්කල් කරේ. තමන්ගේ කුණු කප්පරයක් ඉතේ තියෙදි අනිත් එක්කෙනාගේ ඇහි තියෙන පරාලේ හොය. ඔල්මි. එහෙම නේද? එහෙම වෙන්න හොඳ නැහැ. තමා විසින් තමන්ගේ සැපේ අභ්‍යන්තරේ මතු කරගන්න. නිවීම මතු කරගන්න. බුදුහාමුදුරුවෝ මේ පිළිවෙත අනුගමනය කරන්න අපට මහා කරුණාවෙන් දේශනා කළා. එහෙනම් අර මුසාවාදා ශික්ෂාපදය සමාදන් වෙන පරිසමාද්දෙන්ම ඒක හරියට ආරක්ෂා කරනවා. වචනේ ඊළඟ පරුසා වාචා එහෙම හිතක් ඇති වෙයිද? ඒ රුස්පරුස් වචන කියයිද? සීලයක පිළිපදපු කෙනා පුළුවන්ද කියන්නේ? එහෙම රුස්පරුස් වචන
අවදාකත් බෑ. එතන ඒක රඟපෑමක්. සිල්වත් කියලා පෙන්නනවා නමුත් ඇතුලේ තියෙන්නේ මොනවද? ඒක නෙමෙයි වෙන්නේ. ඒ සීලය හැම මොහොතකදීම අඛණ්ඩව නොකැඩි හොඳට තමන් ආරක්ෂා කරනවා නම් ඒ යෝනිසෝ මනසිකාරයෙන් දෙන්නේ සම්මා දිට්ඨිය තුළනේ. හොඳට ඒක ඒ සමාදන් වීම බොහොම හොඳට කරන්න පුළුවන්. එහෙනම් ප්‍රොස්පරස් වචන කිව්වම ඉස්සෙල්ලම හිත දූෂණය වෙන්නේ කාගෙද? කාගෙද හිත දූෂණය වෙන්නේ? තමන්ගේ හිත දූෂණය වෙනකොට නේද තමන්ගේ ඇස් සතු වෙන්නේ? ඇඟේ චලනය වෙන්නේ නේද? වෙවුලන සමහර අය කියන්නේ දැකලා තියෙන තහ කියයි. දඬු බුබුරු අතට ගන්නෙ. මේ මොකද? සීමාව ඉක්මවා ගිහින්. අයෝනිසෝ මානසිකාරය ඉස්සරහට තල්ලු වෙලා. ඒක ඉතින් සංසාරේ පුරුද්ද. ඒක පුරුද්ද ඉස්සරහට තල්ලු වෙනකොට තමන් සිහියෙන් යෝනිසෝ මානසිකාරයෙන් ඉන්න දැන් මම වැරදි පීල්ලට වැටිලා තියෙනවා. දැන් මම ඉන්නේ වැරදි මාවතේ. තමන් විසින්ම හරි මාවතට සෙන්දු වෙන්න ඕන. ඉතින් ඒක තමා තුලින් තමයි හොඳට පාලනය කරගෙන හොඳට පිළිවෙත් පුරලා ඒ ක්‍රමවේදය තුල තමන්ට යන්න පුළුවන්කම ලැබෙයි. ඒක කරන්න උත්සාහ ගන්න. ඊළඟ සම්ප්‍රප්පලාපනේ. දැන් අපි අපේ මේ වටිනා කියන කාලේ අත්ත වශයෙන්ම කියනවා නම් සංසාර බය දකින්න ප්‍රඥාවන්තයා අවදාකත් ඒ වටිනා කියන කාලේ අනවශ්‍ය විදිහට විනාශ කරන්නේ නැහැ. අනවශ්‍ය විදිහට කාලය ගත කරන්නේ. එයාට කාලේ රංහා සමානයි. එයා හැම තිස්සෙම තමා තුළින් තමන්ව දකින්න උත්සාහයක් ගන්නවා. මට වැරදුනාද? මං කොතනද ඉන්නේ? මං හිතන ආකාරයේ කොච්චර දුරට යහපත් දෙයක්ද? ඒක ධර්මානුකූලද? ඒක බුදුහාමුදුරුවන්ගේ බුද්ධ දේශනාවට අනුව ඒක මෙලව පරලව ලෝකෝත්තර වශයෙන් සැනසෙන ආකාරයේ දෙයක්ද? ඒක තමයි හොඳට අධීක්ෂණය කරන්න ඕන. මේකට කියනවා කෙලෙස් තවන වීවිය. කෙලෙස් තවන වීවියෙන් යුතුව තමන් ඉන්න ඕන. අන්න එහෙම ඉන්නවා නම් අනවශ්‍ය විදිහට තමන්ගේ පිළිවෙතට බාධාවක් වෙන විදිහට. ඒක පිළිවෙතට බාධාවක්. ආයිපාරක් ආයි අර පරණ පුරුද්දටම යනවනේ. දැන් බුදුහාමුදුරේ දේශනා කරේ සංසාර ගමන කෙටි කරගන්න පිළිවෙත නම්. ඒතකොට මම ඒක ආයිපාරක් කරා නම් මම ආයි අර පුරුද්දම ඉස්සරහට තල්ලු කරන්නේ. එහෙම නේද? ඒ කියන්නේ සක්කාය දිට්ඨිය. පළවෙනි සංයෝජන ධර්මය. එහෙම නේද? ඒතකොට මේ සංයෝජන ධර්මේ කොහොමද මම ප්‍රහාණය කරන්නේ? ටිකක් හිතලා බලන්න. මම සංයෝජන ධර්මයේ ප්‍රහාණය කරන පිළිවෙත මම හරියාකාරවම සිද්ධ කරන්න උත්සාහ ගන්නවා නම් මම මේ සම්ප්‍රප්පලාපෙන් බැහැර වෙන්න ඕන. එහෙම නේද? ඊළඟ විසුනා වාචා. අනවශ්‍ය විදිහට තමන්ගේ ඒ කාලේ රංහා සමානයි. දැන් අපේ ජීවිතේට නොගැලපෙන දේවල් අපි කොච්චර කරනවද? ටිකක් හිතලා බලන්න. ඒ
දේවල් හරහා අපේ මේ උතුම් පිළිවෙත පළුදු වෙන ආකාර අර කිරි කලයක් දොවලා ගොම බින්දුවක් දැම්ම වගේ. එහෙම වෙන්න හොඳ නැහැ. වරදින්නකොට වැරදුනා කියලා දකිනවනම් සංසාර ගමන බය දකිනවනම් තමන් පිළිබඳව තමන් ස්වයං විවේචනක යෙදෙනවනම් අනුන් පිළිබඳව නෙමෙයි තමන්ගේ අසුද්ධතෙන් ප්‍රහාණය කරන්න උත්සාහ ගන්නවනම් තමන් විසින්ම මේක සුද්ධ කරගෙන යන්න ඕන. ඒ යන මාවත බුදුහාමුදුරු හොඳට පෙන්නලා දුන්නා. අන්නේ මාවතේ ගමන් කරන්න උත්සාහ ගන්න ශ්‍රාවකයා බුදුහාමුදුරු දේශනා කළේ බික්කෝ භික්ෂුණී උපාසක උපාසිකා. භික්ෂුව කියලා කියන්නේ බන්ධනයෙන් නිදහස් වෙන්න උත්සාහ ගන්න කෙනා. හාමුදුරුවෝ කියන්නේ හාවීම බැඳීම දුරු කරන කෙනා. එහෙනම් වික්ෂුන් වහන්සේ නමක් හැටියට මං කොතනද ඉන්නේ? මං කොච්චර දුරට මේ පිළිවෙත මම අනුගමනය කරනවද? ඒක සියල් සෑම මොහොතකදී තමන් විතක්ක කරන්න, ਵਿਚාර කරන්න. එතකොට තමන්ගේ සියලු අසුද්ධ තැන් තමන් අඳුනගෙන සුද්ධ භාවයටපත් වෙන්න පුළුවන්. ඒ අදුපාදුකම් වෙනකොටම තමන් කල්පනා කරනවා මින් ඉදිරියට සමහරට දැනගෙන වැරදි කරනවා, නොදැනගෙන වැරදි කරනවා. ඒ සියලු දේවල් තමන් අදිෂ්ඨානයක් කරගන්නවා මින් ඉදිරියට මං ඒ වැරද්ද කරන්නේ නැහැ. මම මේ අවස්ථාවාදී වෙලා මගේ බුදුහාමුදුරන්ගේ දේශනාවට පටහැනිව තණ්හාව කියන එකට ගොදුරු වෙලා. මේ තණ්හාව ඉස්සරහට තල්ලුනේ. තණ්හාව නිසානේ මාත්මේ සංසාර. කෝනෝ භවිකා නන්දි රාග සහගතා තත්ත්‍ර තත්ථාබිනන්දිනි සෙය්‍යදිදා. කාම තණ්හා. කාම තණ්හාවට එනේද ප්‍රාණඝාතය කරන්නේ. ඒ ප්‍රාණය ඝාතනය කරන්නේ කාගේ හෝ වේවා, සතෙක් හෝ වේවා, තමන්ගේ ප්‍රාණය ඝාතනය කරගෙන. හොරකම් කරන්නේ තණ්හාව නිසා නේද? අන්න ඒක තමන් විසින්ම තමන්ගේ අසුද්ධතෙන්, තමන්ගේ දුර්වලකම් අඳුනගෙන කටයුතු කරනවා නම් අන්න ඒ හොරකම කියන එකෙන් බැහැරෙන්න. මේ තණ්හාව තමයි මගේ මතස ක්‍රියාත්මක කරලා මේ නිට්ටයයි සුඛයි ආත්මයි කියන මිත්‍යාවට ගොදුරු වෙලා මතස ක්‍රියාත්මක කරලා මේ මුලාව කියන එක ඇති කරලා මාව මේ ඔබට තල්ලු කරන්නේ. ඔය තැන්වල මේ භික්ෂුවක් ඔබ හැමදිනම සිටිය නිසා තමයි තාමත් මේ සංසාරේ වරදිනවා බොහෝමයි. වරදින්න තමන් තුලින්ම තමන්ගේ ඒ වැරදි හරිගස්ස ගන්න, ඒ වැරදි වලින් නිදහස් වෙන්න පිළිවෙතක් තමයි බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළේ. එනම් වචනයෙන් කරන මේ අකුසල් වලින් තමන්ට නිදහස් වෙන්න පුළුවන්. ඊළඟට හැම විටම අපේ හිතට එන්නේ මොකක්ද? දැන් දන් දෙන්න කියත් අපේ හිතට මොකක්ද එන්නේ? බලාපොරොත්තුවක් එන්නේ නැද්ද? එනවනේ. ඒ බලාපොරොත්තුව මොන වගේ බලාපොරොත්තුවද කියලා දන්නේ Taman නේද? මොකද බලාපොරොත්තුවක් දෙනවා. මොකද අර කපන්න බැරියට ඉඹිනවා. කවුද කරන්නේ? මාරියෝ 5 දෙනෙක් ඉන්නවා. හැම විටම කඩු අමෝරාගත් වදකයෝ. හැම විටම ක්ලේශ ධර්මයන් මතු කරන්න උත්සාහ කරනවා. මොකද එයාට ඕන එයාගේ වසඟයට අරගෙන මේ කූඩු වලට තල්ලු කරලා මේ සංසාරේ දක්කගෙන යන්න. පැහැදිලිද මේ කියන එක? එහෙනම්
නැවත නැවතත් මම මේ මාර්යාගේ වශයෙන් අහු වෙනවද? මාර්යා දෙනවා පුළුවන් තා. ඕන පැත්තකින් එයා කැමති දෙන්න. හැම පැත්තෙම දෙන්න කැමති. මාර්යා දීලා හවරලා ඊට පස්සේ එයාගේ වශයෙන් ගත්තට පස්සේ ඊට පස්සේ මොකද කරන්නේ? කොහෙන් කෙලවර කරනවද කියලා දන්නේ නැහැ. මොන කූඩුවකට තල්ලු කරයිද කියලා දන්නේ නැහැ. ඔන්න ඔතනයි තියෙන භයංකාරත්වය. සිද්ධාර්ථ තාපසතුමාට එහෙම බුදු වෙන්න ඔන්න මෙන්න කියලා. මොකක්ද ආව කියලා සඳහන් වෙන දේශනා. තණ්හා රති රඟා. එහෙම නේද? එහෙනම් අපිටත් එහෙම තමයි. ඒක තමයි මේ සංසාර බය, මේ සංසාර භයංකාරත්වයේ දකින්නේ ප්‍රඥාවන්තයම පමණයි. ශීලයකට පිළිටාන් ඉන්න කටයුතු කරන කෙනාමයි. හෘද සාක්ෂියට එකඟව ඒ ප්‍රතිපත්තියක් තමන් සමාදන් වුණා නම් ඒක හරියටම කැඩෙන්න පුළුවන්. කැඩෙනකොට නැවත නැවතත් ඒක හරිගස්සගෙන හෘද සාක්ෂියට එකඟව ඒ පිළිවිත අනුගමනය කරන යන්න උත්සාහ ගන්නවා. අන්න ඒක හොඳට තමන් ශක්තිමත් අර ඉන්ද්‍ර කීලයක්වත් සතර ඉරියව්වෙදීම තමන් ක්‍රියාත්මක කරන්න උත්සාහ ගන්නවා. ඒකෙන්තර ලෝකයක්. ඒක තමයි තමන්ගේ සැපේ. එතකොට ඒ පිළිවෙත හොඳට අනුගමනය කරනකොට කාටවත් අපහාස කරයිද? කාටවත් හිත රිදෙන ආකාරයේ වචනයක් තවත් කෙනෙකුගේ දියුණුවට බාධා කරයිද? කවදාකවත් නැහැ. මම ජීවත් වන්නේ අන් අයගේ යහපත උදෙසායි. අන් අයගේ සැපය මගේ සැපයයි. මං මේ සැපේ භුක්ති විඳිමින් තමයි මං සියලු දෙනාත් එක්කම මගෙන් වෙන්න තියෙන සේවාවක් තියෙනවා. ඒ සේවාව මං ඉෂ්ට කරනවා. කොහොමද කරන්නේ? අන්න සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතක. අර බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රායෝගික ධර්ම කියන්නේ ලෝකෝත්තර ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි වගේම සම්මා සංකප්පේ තුල පිහිටුවා. ඒ පිළිවෙත හොඳට ආරක්ෂා කරනවා නම් අර තමන්ගේ සමාදන් වෙන සීල දැන් භික්ෂුන් වහන්සේලාට තියෙනවා උපසම්පදා සීලය. ඒක හරියට ආරක්ෂා කරන්න. හැම ක්ෂණය තුලම තමන් වැසිකිළියේ ඒක බලන්න ඕන කොච්චර දුරට මම ඒක ආරක්ෂා කරනවා. මම කොච්චර දුරට හැඟීම් ඇති වෙන්න පුළුවන්. මොකද ඒ හැඟීම් වලට අපි නතු වෙනව හැමතිස්සෙම. ඒවාට යොමු වෙනකොට ඒවා කොච්චර දුරට තමන් විසින්ම ප්‍රහාණය කරලා තමන් ඒවා සිදු නොවන ආකාරයට වග බලා ගන්නවද කියලා දන්නේ තමන් පමණයි. අන්න ඒ පිළිවෙත අනුගමනය කරනවා භික්ෂූන් වහන්සේ හෝ වේවා භික්ෂුණීන් වහන්සේ හෝ වේවා උපාසකයා හෝ උපාසිකාව හෝ බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ යෝ ධම්මං පස්සති සමං පත්ත. ධර්මයේ කියලා කියන්නේ සිතට එන සිතුවිලි. බොහෝමයක්ම අපේ සිතට එන්නේ මොන වගේ සිතුවිලි? අකුසල් සිතුවිලි. අකුසල් චෛතසික ධර්මයන්. අර සක්කාය දිට්ඨිය තමයි ඉස්සරහට තල්ලු කරලා ඒක ප්‍රහාණය කරන්න ඉඩ නොදී ඒක හරහා මේ අකුසල් වලට ගොදුරු කරන්න ඒ ප්‍රධානම ඕගේ තමයි සක්කාය දිට්ඨිය. ඒක කඩාගත්තොත් විචිකිච්ඡාව කියන එක නිරායාසයෙන්ම කැඩෙනවා. සීලබ්බත පරාමාසය කියන්නේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.
බලාපොරොත්තු සහගත දහමක් නෙමෙයි බුදුහාඳුරු දේශනා කරේ. බුදුහාඳුරු දේශනා කරේ තමන් යම්කිසි පිළිවෙතක් මේ බුදුහාඳුරු දේශනා කරපු ඒ පිළිවෙතට අනුව අනුගමනය කරලා තමන් යම්කිසි යහපත් ක්‍රියාවක් කරනවා නම් ඒකට අනිවාර්යයෙන්ම මෙලවදීම ඒ වපුරුතු බීජෙට අස්වැන්න ලැබෙනවා. ඒක බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ඒක දැන් අපි නිකන් උදාහරණයක් ගමු. අසිනීපයි අපිට. අසිනීපෙලා තියෙනවනේ. අපි ගන්නවා පෙනරෝල් පෙත්ත. උණ හැදුනාම ගන්නවනේ පෙනරෝල් පෙත්ත. මොකද වෙන්නේ? ඒ පෙනරෝල් පෙත්තෙන් අර උණ කියන එක සමනය වෙන්නේ නැද්ද මේ පෙත්තේ? මේ පොඩි සරල මේකක් ගත්තේ. එහෙනම් ඒකට අනිවාර්යයෙන්ම තමන් හොඳ දෙයක් කරා නම් හොඳ අනිසංස ලැබෙන ඒකාන්ත වශයෙන්ම නරක දෙයක් කරා නම් අර මම මුලින් සඳහන් කළේ කෙනෙකුගේ ජීවිතයක් හානි කරන තමන්ගේ ජීවිතේ හානි කරගෙන තමයි තවත් කෙනෙකුගේ ජීවිතයක් හානි කරන්නේ. තමන් වලේ වැටිලායි තවත් කෙනෙක් වලට වටන්නේ. හොඳයි නැද්ද? එහෙනම් හොඳ පැත්තට හොඳ අනිසංස, නරක දෙයට නරක විපාක. හොඳ පෙන්නලා දීලා තියෙන බුදුහාමුදුරු යා යුතු මඟ, නරක පෙන්නලා දීලා තියෙන බුදුරජාණන් වහන්සේ නොයා යුතු මඟ. මේක තෝරගෙන බේරගෙන යන්න ඕන කවුද? තමන් විසින්මයි. අන්න එහෙම කෙනා තමයි බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඉදනන්දති පෙච්චනන්දති. කුසල් කරන කෙනා, දන් දෙන කෙනා, සීල් සමාදන් වෙන කෙනා ඒ සීලය අර හොද මඩේ දාන පැත්තටපත් කරන්නේ තමන් විසින් තමන් රවට්ට ගැනීමක් කරන්නේ. ඒ සීලය තමන්ගේ ජීවිතේ බාහිරේ කරන හැම දෙයකටම එකතු කරගෙන අන්න එකට කියනවා මජ්ක්‍ධිමා ප්‍රතිපදා. මැදමාවත සීලයත් එක්ක තමයි තමන්ගේ ජීවන රටාව ගෙනියන්නේ. එහෙනම් මේ සීලය තියෙනවා නම් අර සම්මා දිට්ඨි තුල ඉන්න නිසා සමාධියක් තියෙනවා. එහෙම නේද? සම්මා දිට්ඨි කියන්නේ සතිය. මේක ක්‍රමානුකූලව තමන් ජීවිතේට පුරුදු කරගෙන යනකොට පින්වතුනි ඒකෙන්තර ලෝකයක් නැහැ. ඒක තමයි තමන්ගේ ජීවිතය. තමන් සෑම ක්ෂණය තුලම ක්ෂණ සම්පත්තිය තුල ඉන්නේ. ඒ ක්ෂණ සම්පත්තිය තුල ඉන්නකොට අර අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ මේ ලෝක ස්වභාවය තමන් විසින් දකිනවා. මේ පංචේන්ද්‍රියන් හරහා ගන්න සියලුම දේවල් අපට පරිභෝජනය කරන්න පුළුවන්. අපිට පරිභෝජනය කරන්න ඕන. එහෙම නේද? මේ ජීවන පැවැත්ම තිබෙන තාක්කල් මේ පංචස්කන්ධයේ තියෙන තාක්කල් මේ වායුකයට මුසු වෙන තාක්කල් අපිට මේ අවශ්‍ය කරන දේවල් අපි ලබා ගන්න ඕන. ඒ කෙනත් එක්ක සම්බන්ධකම් පවත්වන්න. ඒ සියලු දේවල් සිද්ධ කරමින් තමන්ගේ ඒ යහපත් පැත්ත තමන් වර්ධනය කරගන්න. අයහපත බැහැර කරමින් තමන් මේ මාවතේ යනවා නම් අන්න ඒක තමයි බුදුහාඳුරන්ගේ මඟ. එතකොට අර දන් දෙන්නේ කිසිම දානෙ කියන්නේ මොකද්ද? අත්හැරීම. දැන් සීල සමාදන් වෙනකොට සමහර වෙලාවට එක ශක්ති ගුණ තියෙනවනේ. සීල සමාදන් වෙන්නේ සමහර වෙලාවට යම් බලාපොරොත්තුවක් ඇති. නිවනවත් බලාපොරොත්තු වෙන්න බෑ අපට. ඒ බලාපොරොත්තුවක් කියනවා නම් ඒක උපාදානයක්. කුසල් කරන්න උත්සාහ ගන්න ඕන බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව. පුඤ්ඤපාපී පහිනස කුසලත් කරන්න ඕන.
අපි අකුසල් ප්‍රහාණය කරන්න උත්සාහ ගන්නවා වගේම ඒ කුසලයක් ඒ විදිහට සිද්ධ කරන්න ඕන. හැබැයි ඒක බොහොම ලස්සනට කරන්නත් පුළුවන්. ඔළුවට බරක් කරගෙන නැහැ. ලද දෙයින් සතුටු වෙන්න පුළුවන්. එක මලක් පූජා කළා. අර මල් ලක්ෂයක් පූජා කරනවට වඩා ප්‍රසිද්ධිය බලාගෙන නේද? එහෙම ශක්ති ගුණ ඉන්නවනේ. මොකද එක එක්කෙනා ගෙනාවු සංසාරගත ගෙනාවු ශක්ති ගුණ ක්‍රියාත්මක වෙන්නේ. ඒ කෙනාගේ ගති ලක්ෂණ තමයි ඒ කෙනා ඉස්සරහට තල්ලු කරලා ඒ හරහා යාගේ දේවල් සිදු කරන්නේ. නානත්ත් කාය නානත්ත් සංඥා. ඒක තමයි ස්වභාවය. ඒ නිසා අර මේ තමන් හරියට කරන්නේ. තමන්ට දෙන්න තියෙන දානි සඳහා ලුණුයි බතුයි. ඒකට හිතේ ප්‍රසාදය ඇති කරගෙන හිතේ ශ්‍රද්ධාව ඇති කරගෙන භික්ෂූන් වහන්සේ වන අපිත් බුදුහාමුදුරු දේශනා කරපු ඒ උතුම් පිළිවෙත හොඳට ආරක්ෂා කරලා ඒ දානෙට කැපසරුක් විදිහට අපි හිතියොත් තමයි අර ලුණුයි බතුයි ටික හරි අපට වළඳන්න පුළුවන් කැපසරුක් භාවය තියෙනවා. එහෙම නැත්නම් අපි දුසිල්වත්ව ඉඳගෙන අර කකුල ඇදේට ගිහිල්ලා කකුල පැටියට යන්න කියනවා නම් හරියට කවදාකවත් කකුල පැටිය ඇයිද ඒ විදිහේ? කවදාකවත් යන්නේ නැහැ. එහෙනම් මේක හැම පැත්තකටම ගන්න පුළුවන්. උපාසක උපාසිකාවන්ට බික්කු බික්ෂුණී මේ සියලුම මේ ලෝකේ මිනිස්යන් හැම දිනාටම පොදු ධර්මයක් බුදුහාඳුරු දේශනා කරේ. මේක එක් ජාතියකට එක් කුලයකට එහෙම දේශනාවක් නෙමෙයි බුදුහාඳුරු දේශනා කළේ. බුදුහාඳුරු දේශනා කළේ බොහොම ගම්භීර ධර්මයක්. මේ ධර්මය හොඳට තමන්ගේ මේ බුද්ධිය තුලින් මේක හරියාකාරවම බුදුහාඳුරන්ගේ ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරගෙන තමන් පිළිවෙත් පුරනවා නම් කිසිම කෙනෙක් ඇඟිල්ල දික් කරන්නේ නැහැ. ඇයි ඒ? ඇඟිල්ල දික් කරන්නේ කාටද? තමන්ට අන්න ඒ ක්‍රමවේදය තුල කවුරුත් ඉන්නවා නම් කොච්චර ප්‍රභාෂ්වරද? ඉදනාන්තති පෙච්චනාන්දති. කුසල් කරන කෙනා මෙලවත් සතුටු වෙනවා, පරලොවත් සතුටු වෙනවා. මරණ මංචකයේදී තමන් ඒ හැම දෙයක්ම සිද්ධ කරලා තියෙන්නේ. දන් දීලා තියෙන්නේ, සිල් සමාදන් වෙලා තියෙන්නේ, භාවනා කරලා තියෙන්නේ. තමන්ගෙන් වෙන්න තියෙන සේවාව දරුවන් වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්, අසල්වැසියන් වෙනුවෙන් ඉෂ්ට කරලා තියෙන්නේ. කිසිම ලාභ අපේක්ෂාවක් නැත. අන්න ඒකට කියනවා සුභර ගතිය. කවුරු තමන්ව විවේචනය කළත්, කවුරු තමන්ට හොඳ කිව්වත් ඒ විවේචන කරන කෙනාට ඒකයි. ඒ හොඳ කියන කෙනාට ඒ මොකද? අද විවේචනය කරන කෙනා හෙටමාව වර්ණනා කරන්න පුළුවන්. අද විවේචනය කරන කෙනා හොඳ කියන කෙනා හෙට මට චෝදනා නගන්න පුළුවන්. මේක තමයි මේ හිතේ ස්වභාවය. නිවන් අවබෝධ කරගන්න තාක්කල් මේ වික්ෂුව ඇතුළු ඔබ හැමදෙනාම මේ මායාවේ ඕගෙට අහු වෙලා මේ කෙලෙස් මාර ස්කන්ධ මාරයේ ස්වභාවය තමයි සෑම මොහොතකදීම අර කෙලෙස් මාරය ස්කන්ධ ක්ලේශ ධර්මයන් සකස් කරන ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි ස්කන්ධ මාරය මොකද කරන්නේ? රූප උපාදානස්කන්ධ සකස් කරනවා, වේදනා උපාදානස්කන්ධ සකස් කරනවා, සංඥා උපාදානස්කන්ධ සකස් කරනවා, සංඛාර උපාදානස්කන්ධ සකස් කරනවා, විඥාන උපාදානස්කන්ධ සකස් කරනවා. මේක තමයි යාගේ ස්වභාවය. ස්කන්ධ මාර්ගය. ඊළඟට අபிසංකර මාර්ගය. එයා කරන්නේ මොකක්ද? කාය සංකාර සකස් කරනවා. වචී සංකාර සකස් කරනවා. පුඤ්ඤාභි සංකාර සකස් කරනවා. අපුඤ්ඤාභි සංකාර සකස් කරනවා. ආනන්දාභි සංකාර සකස් කරනවා. මේව තමන් විසින්ම තමයි
හොඳට තමන් විමර්ශනය කරලා මේකේ යථාර්ථය අවබෝධ කරගෙන මේ විසංකාර ගතං චිත්තං කියන තත්ත්වයටපත් වෙන්න උත්සාහ ගන්න ඕන. අන්නේ පිළිවෙත අනුගමනය කරනවා. තමන්ට හොඳ මානසික ඒකාග්‍රතාවයෙන් යුතුව මනස තැම්පත් කරගෙන ඒ දේ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට ක්ලේශ මාර, ස්කන්ධ මාර, අபிසංකර මාර මෙයා හැමතිස්සෙම අපිට ඉන්නවා හැම මොහොතකදී සංකාර සකස් කරගෙන. ඊළඟට මච්චු මාර හැමතිස්සෙම මේ පංච ඉන්ද්‍රියන් හරහා මරනවා අපිව. මොන පැත්තෙන්ද මරන්නේ? ඇහැට රූප පෙන්නලා ඒකට තමන්ගේ හැඟීමක් ඇති කරවලා ඒක නිසානේ මේ භික්ෂුවත් ඔබ හැමදිනාම මේ සංසාරේ හැබැයි මේ මනුස්සාත්මයක් ලබලා උප්පත්තිය ලැබපු නිසා තමයි මේ අවබෝධය ඇති කරගන්න වාග්ය ලැබුණේ. බුද්ධ දර්ශනයේට අනුව පිළිවෙත් පුරන සම්මා දිට්ඨිය තුල පිළිවෙත් පුරන උත්සාහ ගන්න මේ සංසාර බය දකින්ද අපට වාග්ය ලැබිලා තියෙන නිසා තමයි මේක අපට වටහා ගන්න පුළුවන් උනේ. නමුත් සමහර වෙලාවට මේ සංසාරේ ඉපදෙමින් මැරෙමින් එන ගමනදී කරපු අකුසල් නිසා සමහර ශක්ති ගුණ තියෙනවා. කොච්චර මේ ධර්මයේ දේශනා කළා මේක ගන්න බෑ. මේක පිළිබඳව විශ්වාසයක් නැහැ. පැහැදීමක් නැහැ. හිත මරුණත් හිතට සැපයි අද්ද ජොලි කරලා. දැන් බලන්න මම කොතනද ඉන්නේ කියලා. මම මේ සීලය වචනේද සමාදන් වෙලාද තියෙන්නේ? එහෙමත් නැත්නම් හදවතින්ම මම මේක ආරක්ෂා කරලාද තියෙන්නේ? ඒක තමන් විසින්ම තමයි දකින්නේ. එහෙනම් ඔය තැන්වල මාත් හිටිය හෙට මරුණා හිතට සැපයි අද ජොලි කරලා කියන ඒකනේ මාත්නේ සංසාරේ. නේද? ඒ නිසා හරිම බයයි සංසාරේ. ඒ සංසාර ගමන දකින්න සංසාරේ බය දකින්න උත්සාහ ගන්න කෙනාට තමයි මේ ගම්බීර ධර්මයේ බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා කළේ. ඒක නිසා තමයි බුදුහාමුදුරුවෝ එදා ජීවමාන කාලේ නියකන්නට පස් පිටක් අරන් මහණෙනි මගේ මේ නියකන්නේ තියෙන මේ නියකන්නේ තියෙන පස් පිට හා සමානයි මේ ගම්බීර ධර්මයේ අවබෝධ කරගන්න ප්‍රඥාවයි. මේ මහා පොළොවේ පස් හා සමානයි මේ සංසාරේ සැරිසරන කෘතඥ. ඔතන මාත් සිටියා මේ භික්ෂුන් වහන්සේ. ඔබ හැමදෙනාම සිටියා. මනුස්ස ආත්මයක් ලබලා උප්පත්තිය ලබන්න හරිම දුර්ලභයි පිළිතුරු. කන කැස් බෑවා වියසුදුරෙන් අහස දකින්න. උදාහරණයක් බුදුහාමුදුරු දෙනවා. එහෙනම් එච්චර උත්තරීතර මනුස්ස ආත්මයක් ලැබලා තියෙන මේ භාග්‍යවන්ත සමයක් බුදුහාමුදුරගේ ධර්මයේ තියෙන අවදිය බුදුහාමුදුරගේ ධර්මයේ තියෙන රටේ බුදුහාමුදුරගේ ධර්මය අපට ඕන විදිහට අවශ්‍ය කරන විදිහට නවීන තාක්ෂණික මෙවලම් හරහා අපට හොඳට ඒ ධර්මයේ තුලින් අපේ අසුද්ධතෙන් බැහැර කරලා සුද්ධ භාවයටපත් වෙන්න අවශ්‍ය පසුබිම හැදලා තියෙනවා. මෙච්චර තියෙද්දි අපි මේක බැහැර කරනවා නම් අපි තරම් අඥානවන්තයින්වද මේ ලෝකේ? ටිකක් හිතලා බලන්න. ඒ නිසා මේ හැම දෙයක්ම දේවපුත්‍ර මාරයාගේ තමයි ප්‍රබල. දේවපුත්‍ර මාරයා දෙන්නේ නැහැ හොඳ දෙයක් කරන්න. අර කපන්න බැරි යත ඉඳිනවා වගේ හැම මොහොතකදීම තමන්ව වැරදි පැත්තට යොමු කරලා තමන්ගේ හරහා තමන්ව විනාශ කරන්න උත්සාහයක් ගන්නවා පින්වතුනි. ඒ නිසා
මේවා හොඳට අඳුනගෙන කටයුතු කරනවා නම් කත පුඤ්ඤෝ උභයත් නන්දති සෝමෝදති සෝපමෝදති අර මාණික්කයක් උපදාන මේක අභ්‍යන්තරේ මේ පිළිවෙත් අනුගමනය කරන්න මේකෙන් ලබන සැපය මිල කරන්න බැරි සැපයක් අමිල සැපයක් මේ බාහිරින් ලබා ගන්න සැප සියල්ලක්ම తాවකාලිකයි ඒවා සියල්ලක්ම ජලයෙන් ගින්නෙන් සොරුන්ගෙන් රජුන්ගෙන් විනාශ වෙනවා එහෙම සිදුවීම් මෑත කාලේ සිදු වුණා නේද දැන් අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා ඊට වඩා ඕන තරම් තියෙනවාද ඒ නිසා අපට ඒවා හොඳට ඇහෙන් දකින්න කනෙන් අහන්න අපට අවශ්‍ය වටපිටාව හැදිලා තියෙනවා ඒ තුලින්වත් ඒකත් තමන් කමතහනක් කරගත්තා නම් අනේ මේ සියලු දේවල් වල තියෙනවද ස්ථීර භාවයක් වෙනස් වෙන ලෝකේ නොවෙනස් වෙන එකම දේ තමයි වෙනස් වීම කියන එක තමන්ට තමන්ගේ බුද්ධිය තුලින් අවබෝධ කරගන්න පුළුවන් නම් මේ ශරීර කූඩුව සදාකාලික නැහැ සදාකාලිකද ඔය පංචේන්ද්‍රියන් ඇතුළු මේ හිතේ සිට පාදාන්තය දක්වා අංශුවක් සෛලයක් පාසා මේ සියලු ප්‍රජාවන් ඉතිරියක් නැතිව ඡේ වෙනවා මේක දකින්න උත්සාහ ගන්නේ මෙන්න මේ පිළිවෙත අනුගමනය කරන කියලා. එතකොට ඇහැට දකින්න රූපය ඒ වගේම කනට ඇහෙන ශබ්දය නාසයට දැනෙන ගන්ධය දිවට දැනෙන රසය කයට දැනෙන පහස මේ සිතට එන සිතුවිලි තිබුණා නෙමේ තියෙනවා නෙමේ ටිකක් තමන් විසින් විමර්ශනය කරලා බලන්න දැන් බලන්න හිතමු ගමන් එනවා අපට කැක්ස එනවා කැක්ස තිබුණාද නෑ තිබුණා නෙමේ තියෙනවා නෙමේ එතනම ඡේ වෙනවා යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං එනම් පරිභෝජනය කරන අල්පෙනෙත් ඉඳලා සියලු දේවල් මෙන්න මේ ස්වභාවයට යටයි එහෙනම් මෙතන ඇත කියන අංශයක් නෑ නැත කියන අංශයක් නෑ ඒ දෙකටම නැතුව මැදමාවතේ යන පිළිවෙතක් අන්න මජ්ක්‍ධිමා ප්‍රතිපදා මෙන්න මේ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව කියලා කියන්නේ තමන් යන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව තමන්ගේ පංච ඉන්ද්‍රියන් ආධාර කරගෙන පංචකාමයට ගොදුරු නොවි පංච උපාදානස්කන්ධයට ගොදුරු නොවි මේ දෙකටම නැතුව බුදුහාමුදුරන්ගේ බුදු පිළිවෙත ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයට අනුගමනය කරමින් කටයුතු කරනවා අන්න එතකොට තමන්ට වහගත් නිවන නැවත වරක් උද්දීපනය කරන්න පුළුවන් කුමකින්ද වැහුවේ නිවන මේවා හොඳට දේශනා කරලා තියෙනවා නැවත වරක් ආවර්ජන කිරීම මම මේ කරේ කාමච්ඡන්දේ කොයි පැත්තෙන්ද මගේ කාමයේ ඇවිස්සෙන්නේ හොඳයි මේ ඔක්කොම මේ කවුරුත් දන්නේ තම තමන්ගෙන් ටිකක් විමර්ශනය කරලා බලන්න දරුවන් කෙරේ කාමයේ ඇවිස්සෙනවද මොන පැත්තෙන්ද කාමයේ ඇවිස්සෙන්නේ ගෙවල් දොරවල් කෙරේ ආසාවක් ඇති වෙනවද රන් රිදී මුතුමැණික් කෙරේ මොනවද මගේ කැමැත්ත තියෙන මොන පැත්තෙන්ද මගේ දුර්වල මොන පැත්තෙන්ද මගේ කාමයේ ඇවිස්සෙන්නේ සියල්ලක්ම දකින්න ඊළඟට ඒවා නැති වෙනකොට ව්‍යාපාදය තියෙනවා එහෙම නේද ව්‍යාපාද තරහ තමන්ට ගැළපෙන විදිහට ඒව නැත්තම් තරහ ඇති වෙනවා එහෙනම් ඒක තමන් විසින්ම තමයි අඳුනගෙන එකෙන් බැහැර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ තීන මිද්දේ අකුසලයට හැමතිස්සෙම පුරුදු වෙනකොට කුසලයට හිත නැහැ හැමතිස්සෙම හිත ව්‍යාකූලයි හිත හැමතිස්සෙම නිදිමත ගතිය එක එක ආකාරයෙන් එනවා ඒවා තමන් විසින්ම තමයි අඳුනගෙන ප්‍රහාණය කරන්න කෙලෙස් තවන වීර්යෙන් ඉන්නවනම් ඒ හැම ඕගයක්ම ප්‍රහාණය කරන්න පුළුවන් දෙයක් අද්දුටුවයි සත්‍යයි අද්දුටුවයි සත්‍යයි අන්න ඒ පිළිවෙත අනුගමනය කරනවා නම් උද්දච්ච කුක්කුච්ච
සිත විසිරෙන්න පුළුවන්. නැත්තේ නෑ. නිවන් අවබෝධ කරගන්න තාක්කල් මායාවේ වශයෙන් ඉන්නේ. දකින්නවා එතනට දොරටුපාලය ශක්තිමත්. බුදුහාමුදුරු දේශනා කරපු සත්‍විස් බෝධිපාක්ෂික ධර්මයන්ගේන ඒ උතුම් පිළිවෙත තමයි සද්ධා ඉන්ද්‍රිය, විරි ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය බල ධර්ම පහ මේ පිළිවෙත බොහොම හොඳට ප්‍රායෝගිකව අනුගමනය කරලා තමන්ගේ ජීවිතේට හොඳට ශක්තිමත් ආධාර කරගත්තොත් ඔය ශරීර කූඩුවට නාවනවා, කවනවා, පොවනවා, අන්දවනවා, සරසවනවා, ඔය හැම දෙයක්ම කරනවා. ඒ හැම දෙයක්ම කරන්නේ යථාර්ථය අවබෝධ කරගෙන ඒක ඉදිරියේ ඒ හැම දෙයක්ම තමන්ගේ විමුක්තිය සඳහා කමඨාණක් කරගෙන ඒ හැම දෙයක්ම තමයි පරිශීලනය කරන්නේ යථාර්ථ දැනගෙන. අන්නේ ඉන්ද්‍රිය බල ධර්ම පහ ශක්තිමත් නම් පෙර පසු නොවි වැරදින තැන දකින්න. දොරටුපාලය ශක්තිමත්. අන්න ඒ පිළිවෙත විශේෂයෙන් අනුගමනය කරගෙන කටයුතු කරනවා නම් සිත විසිරණ එක ප්‍රහාණය කරන්න පුළුවන්. විචිකිච්ඡාව එක එක හැඩතල වලින් එන්න පුළුවන්. එනවනේ. දැන් මං කොයි පැත්තෙන්ද මගේ සැකේ නැමැති බීජය සිවේ. ඒවා සියල්ලක්ම තමන් විසින් අධීක්ෂණය කරන්න ඕන. තමන් විසින් ඒවා හොඳට විමර්ශනය කරලා, විතක්ක කරලා, විචාර කරලා කොතනද මට වැරදුනේ? එහෙනම් ඒ අසුද්ධතයන් වහවහ ප්‍රහාණය කරා නම් අන්න ප්‍රීතිය, අන්න සුඛය, අන්න සිතේ ඒකාග්‍රතාව ඇති කරගෙන කටයුතු කරන්න පුළුවන්. අන්න සෝමෝදති, සෝපමෝදති, විහෝනන්දති. කොයිද යන්නේ? වපුරපු බීජයට හරියට කොයි වගේ බීජයක්ද වපුරුනේ? ඒ බීජයට සරිලන පරිසරය හැදෙනවා. එතන බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ. ඒක අනිවාර්යෙන්ම ඒකට අර මං කිව්වේ පෙනරෝල් පෙට්ට උණට දුන්නාම ඒක සමනය වෙනවා වගේ. තමන් හරි දේ කළා නම් ඒ හරි දෙයට සාපේක්ෂව ඒකට අවශ්‍ය පසුබිම හැදෙනවා. ඒ නිසා ඒක හොඳට අවබෝධ කරගෙන ඔබ හැමදිනාම කටයුතු කළොත් බුදුහාමුදුරන්ගේ බුදු පිළිවෙත අනුගමනය කරන ඔබ හැමදිනාට මේ පරිභෝජනය කරන ඇල්පෙනෙත් ඉඳලා සියලු දේවල් පරිභෝජනය කරන්නේ කොහොමද පින්වතුනි? මේක වර්ධනයේ වෙන්න තමන් කරලා තියෙන්නේ මොකද්ද? බොජ්ජංග ධර්ම වඩලා තියෙනවා. සති බොජ්ජංගේ, ධර්ම විජය බොජ්ජංගේ, විරිය බොජ්ජංගේ, පස්සද්ධිය, ප්‍රීති බොජ්ජංගේ, සමාධි බොජ්ජංගේ, උපේක්ඛා බොජ්ජංගේ. ඒ වගේම තමයි ආර්ය ශ්‍රාංග මාර්ගයේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි, විමුක්ති ඥාන දර්ශන මේ පිළිවෙත තමන් අනුගමනය කරලා තියෙනවා. යම් තාද්දුර. ඒ නිසා ඒ පිළිවෙත අනුගමනය කරනකොට තමන් ඉන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව ධම්මානුධම්ම ප්‍රතිපත්ති තුල. මරණය හැම විටම මෙනෙහි කරනවා. මරණානුස්සති භාවනාව මෙනෙහි කරනවා. තමන්ගේ ශරීර කූඩුව තමයි එකට කමටහන ගන්න. පිළිකුල් භාවනාව මෙනෙහි කරනවා. අසුභය මෙනෙහි කරනවා. ඒ වගේම තමයි විදර්ශනාවටපත් වෙන්න පුළුවන්. විදර්ශනාව විනිවිදව දකින්න කියන්නේ තිබුණා නෙමෙයි, තියනවා නෙමෙයි. හැම ක්ෂණය තුළම අසපිල්ලන් ගහන ක්ෂණය තුළ චිත්තක්ෂණ 17කටත් වඩා වේගයෙන් මේක ෂේ වෙනවා. ඒක එතනම දකින්න පුළුවන්. අන්න දැන් තමන් නැගිටින්නේ සමාධිය. ඇවිත්ත් ඇවිදින්නේ සමාධිය. ඉඳගත්ත් සමාධිය. නිදාගන්නේ සමාධිස්තුවේ. හොඳට නිින්දත් සුඛං සුපති. සුඛං පටිභුඤ්ජති. සුවසේ අවදි වෙනවා. න පාපකං සුපින්නම් පස්සති. නරක හීන පේන්නේ නැහැ. මනුස්සානම් ප්‍රියෝ හෝති. මනුස්සයන්ට ප්‍රියයි.
අමනුෂ්‍යානම් ප්‍රියෝ හොති. අමනුෂ්‍යය පවා දුරතියා වඳිනවා. අමනුෂ්‍යයන්ගේ පව වැඩ ගන්න. නාස්ස අග්ගීවා විසංවා කමති. ගින්නෙන් වසවිසින් මෙසුමදුරු කෝඹුවන්ගෙන් විසකුරු සර්පයන්ගෙන් ජලයෙන් ආවිද වලින් කිසිදු හිංසාවක් පීඩාවක් වෙන්නේ. මුකවන්නෝ විප්පසීදති. හරියට මේ තමන්ගේ මුඛය හරිම පිරිසුදුයි. ශික්ෂාපද පහ හොඳට ආරක්ෂා කරලා, දස සීලය හොඳට ආරක්ෂා කරලා, අට්ඨාංග උපෝධ සීලය හොඳට ආරක්ෂා කරලා, හරියටම මේ පිළිවෙත තමන්ගේ ජීවිතේට ඔය ශරීර කූරුදි නඩත්තු වගේම මේකත් ආධාර කරගෙන කටයුතු කරා නම් ඒක තමයි තමන්ගේ සැපය. ඒ පිළිවෙත අනුගමනය කරන්න උත්සාහ ගන්නවා නම් ඕනෑම අවස්ථාවක ඕනෑම මොහොතකදී මරණය මේ මොහොතේ සිදු වුණත් බයක් ඇති වෙයිද? තැති ගැනීමක් ඇති වෙයිද? ලොමු දහ ගැනීමක් ඇති වෙයිද? අවදාක්වත් නැහැ පින්වතුනි. සෑම ඉරියව්වකදීම සෑම මොහොතකදීම Tamanට ඉන්න පුළුවන් ඒ පිළිවෙල. මේකේ ලබන සැපය මේ වගේ සැපයක් උතුම් පිළිවෙතක් මේ අභ්‍යන්තරේ ලබා ගන්න පුළුවන් උතුම් සැපයක් තමයි බුදුහාමුදුරු දේශනා කරේ. මේක මේ අසුභවාදී ධමයක් නෙමෙයි පින්වතුනි. මේක හොඳ ධනාත්මක දර්ශනයක්, ධනාත්මක චින්තනයක්. මේක අපි අනුගමනය කරනවා නම් අපට බුදුහාමුදුරු දකින්න පුළුවන් ජීවමානව යෝ ධම්මං පස්සති සෝමං පස්සති. ධර්මයේ කියලා කියන්නේ සිතට එන චෛතසික ධර්මයන් ප්‍රහාණය කරලා කුසල් ශක්ති වර්ධනය ඒකත් අත්හැරන ස්වභාවයෙන් සංකත පැත්තට බැහැර වෙලා සංකත පැත්ත ප්‍රහාණය කරලා අසංකත පැත්තට යොමු වෙලා තමන් පිළිවෙත් පුරාගෙන යනවා නම් අන්න බුදුහාමුදුරුවෝ මහා කරුණාවෙන් දේශනා කරේ ධම්මෝ හවේ රක්ඛති ධර්මචාරී. තමන්ගේ බුද්ධිය තුලින් මේ ලෝකේ තමන්ගෙන් වෙන්න තියෙන කටයුතු වලට ඒ අවශ්‍ය කරන ප්‍රඥාව තමන්ට පහළ වෙනවා. ගැඹුරෙන් තමන් ඒක ප්‍රඥාව ආධාර කරගෙන තමන්ට අන් අයට පොදුවේ හැම දිනාටම මෙලවත් සැනසෙන ආකාරයට පරලොවත් සැනසෙන ආකාරයට ලෝකෝත්තර වශයෙන් සැනසෙන ආකාරයට ඒ කටයුත්ත කරනවා. ඒ කටයුත්ත කරන කෙනා බුදුහාමුදුරු දේශනා කරනවා අර එක්ෂණික මරණය ජයගත්ත වෙනවා. උපත සමග මරණය ඒක දැක්කා බුද්ධිය මුකුරා යනකොට ඊළඟට පංච ඉන්ද්‍රියන් කරා මරුණ මෙතෙක්කල් මුලා වෙලා ආපු නිසා ඒකත් සමන් ජයගත්තා. ඊළඟට බුදුහාමුදුරන්ගේ දේශනාවට අනුව සමුච්ඡේද මරණයටපත් මරණය මරන්න පුළුවන් පිළිවෙතක්. මරණය මරණ පිළිවෙත බුදුහාමුදුරු දේශනා කළේ මොකද්ද? අමරණීය. අමරණීය සත්‍යයටපත් වෙන්න මෙන්න මාවත කිව්පමණින් පිළිගන්න එපා. එහි පක්ෂිකයි වොපනයිකයි පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝහේති. ඕනම කෙනෙකුට විවෘතයි. මේක තමන්ගේ බුද්ධියට බාහලා බලලා මේක තමන්ට හොඳට තමන් විමර්ශනය කරලා විතක්ක කරලා බොහොම අර සුණාත ධාරේත චරාත ධම්මේ කියන ඒ උතුම් පිළිවෙත අනුගමනය කරලා තමන් මේකෙන් අභ්‍යන්තරයේ සැපේ මත කරගෙන යනවා නම් බුදුහාමුදුරන්ගේ ඒ බුදු දේශනාව තුළින් තමන්ට පුළුවන් සැනසීම ලබා ගන්න. ඔබ හැමදිනාට ඒ උතුම් අභ්‍යන්තරයේ නිවීම මත කරගන්න මේ ගම්බීර ධර්මය අමවරසක් වේවා. සංසාර බය දකීවා. සංසාර ගමන කෙටි කරගන්න ඔබ හැමදිනාටම භාග්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි. අද ඔබ හැමදිනාමත් නොනසල ධනයක් රැස් කරගත්තා. මේ ධනය තමයි තමන්ගේ පසුපස එන සෙවණැල්ලෙන් තමන්ගේ ආධාරයකට ඉන්නේ. ඒ නිසා ඒ ධනය ඔබ හැමදිනාම ලබා අරගෙන ඒ ධනේ ලැබෙන ආනිසංස ඒ සැපේ භුක්ති විඳින්න දැන් අද දෙවි දේවතාවුන් වහන්සේලා සම්බන්ධ වුණා. සදේවුලකට අධිපති සක්‍රදයන් වහන්සේ ප්‍රමුඛ දසරාඩ විරෝධි විරෝපාක්ෂ වෛශ්‍යර සතරවරන් දෙවි හාමුදුරන් වහන්සේලා
සියලුම දිව්‍ය ලෝකවල දිව්‍ය රාජෝත්පයන් වහන්සේලා, බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා, අරූපී බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්ම රාජයන් වහන්සේලා, අටමස්ථාන 12 ස්ථාන සතර දළදා වහන්සේලා ආරක්ෂා කරන සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා, වෘක්ෂ දේවතාවුන් වහන්සේලා, භූමාත දේවතාවුන් වහන්සේලා, විශ්වය පාලනය කරන්නා වූ විශ්වකර්ම දිව්‍ය රාජෝත්පයන් වහන්සේලා, සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා, ඒ වාගේම බෝධි සම්භාර කරන මෛත්‍රී බෝසතාණන් වහන්සේ, අවලෝකිත බෝසතාණන් වහන්සේ, සියලුම බෝධිසත්වවරු, ඒ වගේම මහා විෂ්ණු කතරගම ශ්‍රී ශ්‍රමණ සමන් ශ්‍රී විභීෂණ ඊශ්වර ගණපතිනාථ දැඩිගොන්ද ගම්බාර සිද්ධපත්තිනි සරස්වති ශ්‍රියාකාන්තා මහා ලක්ෂ්මී වල්ලියම්මා භද්‍රකාලි මෑණියන් වහන්සේ, සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාර දෙමින් පින් අනුමෝදන් කරන්න සෑදී පැහැදී සිටිනවා. දෙවියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශීර්වාද වර්ධනය කරගනිත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමහා මහ නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා පළමු කොට දෙවියන්ට පින් අනුමෝදන් කරන්. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. එත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ නාගා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සංපත්ති සිද්ධියා. ඒ වගේම මේ පින්කමට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ හැම දිනාගේම නමින් මිය පරලෝ යන් කිදින සියලුම මේ ගී ඥාතීන් සිහිපත් කරගන්න. මේ පින්බිම මෙන්ම අනිකුත් පූජනීය ස්ථානයන්හි ශාසනික මෙහෙවරක් සිදු කර අපවත් වී වදාළ මහා බුදු පුත්‍රයන් වහන්සේලාටද මේ පින්බිම මෙන්ම අනිකුත් පූජනීය ස්ථානයන්හි සිව්පසෙන් උපස්ථාන කරමින් දායකත්වයේ ලැබලා මිය පරලෝ යන්ට යෙදුණු සතර පේරුවේ දායකකාර ආදීන්ටද රටදැයි වෙනුවෙන් සේවය කළ දීපිදුවා වූ වීරෝදාර රණවිරුවන් ඇතුළු සියලුම ඒ ව්‍යසනකාරී තත්ත්වයටපත් වෙලා ජල ගැලීම් වලින්, නායයන් වලින්, නොඑක ආපදා වලින්, ඒ වගේම වසංගත රෝගිත ගොදුරු වෙලා ලංකාවේ පිරිසක් මිය ගියා. අනිකුත් මනුස්ස ලෝකේ රට රාජ්‍යවල මහා පිරිසක් ජීවිතෙන් සමුගත්තා. ඒ සියලුම මේ ගී ඥාතීන් මෙන්ම ඔබ අප වගේම සියලු අසල්වැසි, ගම්වැසි, නගරවැසි, රටවැසි, ලෝවැසියන් නමින් මේ පරලෝ යන සියලු මේ ගී ඥාතීන් මේකෙන් අනුමෝදන් කරගනිත්වා. අනුමෝදන් වීමෙන් සැප ඇති තැනකනම් සැපේ වඩාත් වර්ධනය කරගනිත්වා. දුක ඇති තැනකනම් දුකෙන් අත මිදේවා. සපතකටපත් වෙත්වා. කෙලවර උතුම් නිවනින් සැනසීම ලබා ගනිත්වා කියලා සාදුකාරයක් දීලා මේකේ ඥාතීන් පින් අනුමෝදන් කරන්න. විදංගෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. විදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනං හෝතු සුඛීතා හොන්තු ඥාතයෝ. හොඳයි, අපි ලබාගත්තේ සරුවස් වෙන්න. අපි දෙවියන්ට අනුමෝදන් කළා, මේගේ ඥාතීන්ට අනුමෝදන් කළා. දෙවියෝ සන්තෝෂ භාවයටපත් වුණා. දේව සමාගමේ සාකච්ඡාවට බඳුන් වෙලා දිවසල් වලින් පවන් කළා. ඔබ හැමදිනාටම ආරක්ෂාව ආශිර්වාද සැලසනවා. නිවෙස්වලට භූමියට ආශිර්වාද ආරක්ෂාව සැලසෙනවා. ඔබ හැමදිනම සංසාරගත ගිනාපු අකුසල් මූලයක් විපාක දෙන තියෙනවා. සංසාරගත ගිනාපු රෝගකාරකයක් ශරීර නිදන්ගත වෙලා කියනවා. ඒ සියල්ලක්ම විහිදි විශ්වංසනේ වීමට ඒ මහා ශක්තියක් වෙනවා. ඒ වගේම ඔබ හැමදිනාගේම ඒ සම්මත ලෝකයේ කරන කියන රැකිරක්ෂා කටයුතු, වෙළඳ ව්‍යාපාර කටයුතු, ගොවිතැන්පත් කටයුතු සියල්ලක්ම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න. මෙලවදීම ඒ සියලු යහපත් කටයුතු ආධ්‍ය වෙන විදිහට සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාර සිතක් ඇති කරගෙන අර නෙක්ඛම්ම සංකල්පනා තුළ සිත පිහිටුවාගෙන අත්හැරෙන පිළිවෙත නිරායාසයෙන් යථාර්ථය අවබෝධ වෙනකොට අත්හරින්න ඕනේ. අත්හැරෙනවා. ඒ අත්හැරීම සිද්ධ කරන්න අනිත් පැත්තෙන් තමන්ට රැස් වෙනවා. අනිත් පැත්තෙන් මෙලවදීම තමන්ට ආජ්‍ය වෙනවා. ඒ අනුව පිළිවෙත් පුරමින්
මේ සංසාර ගමන කෙටි කරගන්න උත්සාහ ගනිමින් අෂ්ටලෝක ධර්මයේ ඉදිරියේ කම්පා නොවි මරණ මංචකයේදී මරණ බියක් නොමැතිව සතුටෙන් මරණයට මුහුණ දෙන හැම දිනාට මේ වාසනාව වේවා. අවසාන වශයෙන් දෙවියන්ටත් නීගිය ඥාතීන්ටත් ඔබ හැම දිනාටම මේ ගෞතම බුදුසසුනේදී බුදුපතේ බුදුමහරහතන් වහන්සේලා නිමේෂන් දී වදාළ සෝවාන් මාර්ගඵල පිළිවෙලින් අවබෝධ කරගන්න හේතු වාසනා වේවා කියලා ආශිර්වාද